Good evening. Everyone Saranai. Subha Sandhyavak Veva. Let's start our class today also. You all are welcome to the online English class for Piriven students. Piriven Sisunge online English Panthiyata Yeluma Dena Itamatma Adarain Saha Gauravin Piliganwa me අවස්ථාවේ I can see a message asking මොකද්ද මේ පන්තියක් නෙමේද live මං හිතන්නේ කලින් හිටපු නැති අපේ ශිෂ්‍යෙක් ස්වාමීන් වහන්සේ නමක් හරි ශිෂ්‍යෙක් හරි වෙන්නේ නැති අහන්නේ මොකක්ද මේ පන්තියක් නෙමේද live පන්තියක් තමයි live. I think you can understand now. Every day we start our class with that පිරිවෙන song. අපි පිරිවෙන් ගීතයත් එක්ක තමයි ක්ලාස් එක පටන් ගන්න. මොකද මේ ක්ලාස් එක අපි පවත්වන්නේ mainly for the පිරිවෙන students. පිරිවෙන ශිෂ්‍යයන් වෙනුවෙන් තමයි අපි පන්ති පටන් පවත්වන්නේ. හැබැයි පාසල් ශිෂ්‍යයනුත් සම්බන්ධ වෙනවා. පිරිවෙන් ආයතන රාශියක ඉන්න අපේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා කණ්ඩායම් වශයෙන් එකතු වෙලා මේ පන්තියට සහභාගී වෙනවා. ඒ නිසා devices විදියට අපිට දෛනිකව ඒ දවසේ 20ක 25ක ඔය වගේ සංඛ්‍යාවක් හිටියට ශිෂ්‍ය සංඛ්‍යාව ගත්තොත් එහෙම ඒක 251 සංඛ්‍යාවක් වෙනවා. මොකද මම පෞද්ගලිකවම දන්න මාව දැනුවත් කරලා තියෙන්නේ මට කතා කරන පිරිවෙන් රාශියක එක device එකකින් ශිෂ්‍ය වහන්සේලා 30 40 සම්බන්ධ වෙන බව මම දන්න නිසා. ඒ නිසා තමයි ආයතන සංඛ්‍යාවෙන් එහෙම නැත්නම් devices සංඛ්‍යාවෙන් අඩු වුණත් මම බොහොම සතුටින් මේ ක්ලාස් එක කරගෙන යන්නේ. මේකේ ප්‍රතිඵලය අපේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාට සහ දරුවන්ට යන බව මම දන්න නිසා. ඒ වගේම තමයි this class is suitable for both පිරිවෙන students and school students. පිරිවෙන් සිසුන්ට සහ පාසල් සිසුන්ට යන කණ්ඩායමකටම ගැලපෙන විදිහටයි අපි කරගෙන යන්නේ. හේතුව විද්‍යායතන පිරිවෙන් ගත්තම ඒවයි වැඩ කරන්නේ according to the school syllabus පාසල් විෂය නිර්දේශයට අනුව නිසා. ඒ නිසා අපි පාසල් දරුවෝ සම්බන්ධ වෙනවා. මූලික පිරිවෙන් මහා පිරිවෙන් වල ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා සහ දරුවෝ සම්බන්ධ වෙනවා. ඒ වගේම විද්‍යායතන පිරිවෙන් වල ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා සහ දරුවෝ සම්බන්ධ වෙනවා. We know that English is a language. කියන්නේ භාෂාවක්. භාෂාවක් ඉගෙන ගනිද්දී අපිට තරාතිරමට වඩා අපි හැමෝටම එක වගේ පාවිච්චි කරන්න පුළුවන් වෙන විදිහට කෙටි ක්‍රම භාවිතයෙන් සිලබස් එකේ මිදිලා විෂය නිර්දේශයෙන් මිදිලා නිදහසේ ඒක හදාරන්න ලැබෙනවා නම් මම හිතනවා අපිට වැඩි ප්‍රතිඵලයක් අත් කර ගන්න පුළුවන්. ඉතින් වෑයම අන්න ඒකයි. මොකද අපි පිරිවෙනේ එහෙම නැත්නම් පාසලේ සිලබස් එකට කොටු වෙලා එළපොතට කොටු වෙලා යනකොට අපිට ඒ කම්පිටන්සි ලෙවල් එක එහෙම නැත්නම් නිපුණතා මට්ටමේදී අපිට පැවරිලා තියෙන කාර්යයක් වෙනවා. අන්න ඒ කාර්යයට වැඩි අවධානයක් ගන්න වෙනවා. හැබැයි අපි මේ පන්ති බොහොම නිදහසේ කරගෙන යන නිසා වහන්සේලාට අපේ දරුවන්ට තාම ඒක පැහැදිලි නැතුව ඇති. මොකද අපි පෙළපොත් වලින් අරගන්න පාඩම් ඇනලයිස් කරමින් විශ්ලේෂණය කරමින් යන්න පටන් ගත්තේ නැහැ. තාම ඉන්නේ මේ මූලික ව්‍යාකරණයේ නිසා. නමුත් මේ ව්‍යාකරණය උනත් අපි කරන්නේ අර ව්‍යාකරණේ අපට අමාරුයි වගේ දැනෙන පාඩම් මාතෘකා හිස මත තියාගෙන නෙවෙයි. ඔබටත් නොදැනි අපි කාටත් නොදැනි નિરાයාසයෙන්ම ගැඹුරු ව්‍යාකරණය පවා සරල ප්‍රායෝගික විදිහට අපි ඉගෙන ගන්න තමයි උත්සාහ ගන්නෙ. ඒ නිසා මේක මමත් උත්සාහ ගන්නවා නිදහසේ සිලබස් එකකට එහෙම නැත්නම් පාඩම් මාලාවකට කොටු නොවි ක්‍රමවේදවලට කොටු නොවි
using various techniques විවිධ ක්‍රමශිල්ප භාවිත කරමින් කොහොමද අපේ දරුවන්ට පාඩමක් ගොනු කරලා දෙන්න පුළුවන් how to give a guideline කොහොමද මාර්ගෝපදේශකත්වයක් සපයන්න පුළුවන් කියන එක පිළිබඳව මමත් පරිශන කරමින් සහ ඔබත් සම්බන්ධ වෙමින් අපි නිදහස් ආරකට මේ ක්ලාස් එක කරගෙන යනවා. මේකේ අවසාන අරමුණත් ඔබේ පිරිවෙනේ එහෙම නැත්නම් පාසලේ විෂය නිර්දේශයේ අවසාන අරමුණත් එකයි. To improve four language skills. භාෂා කුසලතා 4 වැඩි දියුණු කිරීම. Listening, speaking, reading, writing. අපි කොහෙන් ගියත් එන්නේ එතෙන්ට. ඒක තමයි අපේ අරමුණ. right. එතකොට මම හිතනවා අපේ දිගටම සම්බන්ධ වෙච්ච දරුවෝ දැනට අපේ මෙතන පාටිසිපන්ස්ලා 23ක් පෙන්නනවා. අපේ දිගටම සහභාගී වෙච්ච දරුවෝ ඒ වගේම ස්වාමින් වහන්සේලා දන්නවා මේ වෙනකොට අපි වැදගත් පාඩම් රාශියක් කරලා තියෙනවා. එතෙන්ට එන්න කලින් මම නැවතත් මතක් කරන්නම් අර මුලින්ම පටන් ගන්නකොටම අහලා තිබිච්ච ප්‍රශ්නය මම පැහැදිලි කරන්න ඕන නිසා පිරිවෙන් ගීතයක් තියෙනවා. දැන් අපේ පාසල් ශිෂ්‍යයෝ හැමදාම පාසලේදී පාසල් ගීතය ගායනා කරනවා. ඒක ඒ දරුවන්ට කටපාඩම්. නමුත් පිරිවෙනේ අපි දකින්නේ නැහැ අතිශය බහුතරයක් ශිෂ්‍යයින්ට මේ ජාතික පිරිවෙන් ගීතය කියන්නේ රටේම අපි පිරිවෙන් ගීතයේ විදිහට පිළිගන්න මේ ගීතය ගොඩක් දෙනෙක් අහලවත් නැහැ. ඔබේ සමහර පොත්පත්වල තිබුණට අපි දැකලා තියෙනවා සමහර පිරිවෙන් වල නම් ඒක ප්‍රදර්ශනය කරන්නත් ගහලා තියෙනවා. නමුත් ගොඩාක් දරුවෝ අහලා නැහැ. ඒ නිසා අපි පිරිවෙන් ශිෂ්‍ය ප්‍රජාවට පිරිවෙන පිළිබඳව ආකල්ප ගොඩනගා ගන්නද මොකද දැනුම කුසලතා දුන්නා කියලා පරිපූර්ණ පුද්ගලයෙක් බිහි වෙන්නේ නැහැ. අපි ආකල්ප වලින් පෝෂණය වෙලා නැත්නම් ඒ නිසා ඔබේ පිරිවෙන පිළිබඳව අධ්‍යාපනයේ පිළිබඳව පිරිවෙන් ශිෂ්‍යයින් පිළිබඳව ඔබ තුල අනන්‍යතාවක් ගොඩ නැගෙන්න සහ පිරිවෙන් ගීතයක් කියලා දෙයක් තියෙනවා කියලා හරි ඉගෙන ගන්න. ඒ ගීතය අහන්න තමයි අපි මුල් විනාඩි 5 මේ ක්ලාස් එකේ හැම දවසකම යොදවන්නේ. ඒ විනාඩි 5 අපතේ යවන්නේ නැහැ. මම ඒ විනාඩි 5ත් එක්ක උගන්වලා තමයි පාඩම අවසන් කරන්නේ. මම හිතනවා මොකක්ද මේ පන්තියක්ද කියලා අහපු ප්‍රශ්නයට උත්තරේ මගෙන් ලැබෙන්න ඇති. සම්බන්ධ වෙලා ඉන්න. එතකොට මේක ලයිව් ක්ලාස් එකක් බවත් ඒ විතරක් නෙවෙයි ඕනනම් YouTube එකේ තාපහු පිරිවෙන এডুকেෂන් එහෙම නැත්නම් පිරිවෙන අධ්‍යාපනය කියන channel එක හරහා ඔබට නැවත නැවතත් බලන්න පුළුවන් පන්තියක් බවත් වැටහෙවි. දිගටම සම්බන්ධ වෙලා හිටියොත්. right, let's start our lesson. දැන් මේ වෙනකොට අපි ඉතාමත්ම හොඳ සාධනීය තැනකට ඇවිල්ලා ඉන්නේ. ඒ තමයි සර් ඔව් සර් පහ වසරට නේද උගන්වන්නේ? නෑ මේකේ අපි පන්ති ભેදයක් නැහැ. මේකේ අපි ඉලක්ක කරගෙන ඉන්නේ මම මුලින් කිව්වා වගේ මේකේ ඉංග්‍රීසි භාෂාව අපි කරන්නේ. මේ ක්ලාස් එක අපි පටන් ගත්තේ sounds and letters වලින්. ශබ්ද සහ අකුරු කියන සරල තැනින් පටන් ගත්තා. එතකොට මේකේ පහේ දරුවොත් ඉන්නවා, දෙකේ තුනේ දරුවොත් ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා. හරිද? ඒ නිසා අපි මේ ක්ලාස් එක දැන් ඇත්තම කතාන්දරේ අපි මොනවා කතා කරත් සංඛ්‍යා ලේඛන පෙන්නුවත් මොන ලකුණු පෙන්නුවත් අපි දන්නවා පිරිවෙනේ ඇත්ත తত্ত্বය. පිරිවෙනේ ඇත්ත తত্ত্বය තමයි පහේ ශිෂ්‍යයාටත් එකේ පන්තියේවත් බැරි අය තමයි වැඩිපුර. ඉතින් පන්තිය ආරම්භයේදී මම විස්තර කරපු දෙයක් ආපහු කී හිටියොත් කාලේ ගත. ඒ නිසා තමයි මම මේ එතෙන් යන්න කැමති නැත්තේ. මේ ක්ලාස් එක ආරම්භ කරපු දවසේ මැයි මාසේ මට මතක හැටියට 19 වෙනිදා මේ ක්ලාස් එක ආරම්භ කරපු දවසේ මම මේ සියල්ලම කිව්වා. ඔබ අද ඉන්න පුළුවන්. හැබැයි පන්ති වැඩි කොටසක් අතහැරලා, දෙකේ පන්ති වැඩි කොටසක්, තුනේ පන්ති වැඩි කොටසක් අතහැරලා, හතරේ පන්ති වැඩි කොටසක් අතහැරලා තමයි ඔබ පහට ඇවිල්ලා. ඒ නිසා ඔබ ඒ අතහැරපු කොටස් ටික ආපහු අල්ලගන්න පුළුවන් වෙන විදිහට සියලුම පන්ති වලට සාධාරණයක් වෙන විදිහට ඔබ දෙකේ හිටියත් හතරේ පහේ හිටියත් ආයත කරමු.
හරි ඉතාමත්ම සරල විදියට භාෂාව අපේ විභාගයකට මුහුණ දෙන්න. විශේෂයෙන්ම චතුර්විධ මම අර කියපු listening speaking reading writing කුසලතා වැඩි දියුණු කරන්න. අපි ඒ මට්ටමට එනවා. හැබැයි මම එකක් කියලා තියෙනවා නැවත නැවතත්. මොකද්ද මම කියලා තියෙන්නේ? මේ අවුරුද්ද අවසානය වන විට ඔබ පහේ පන්තියේ නම් ඉන්නේ මූලික පිරිවෙන්න අවසානයේට ඔබට සූදානම් වෙන්න අවශ්‍ය දැනුම සහ විද්‍යායතන පිරිවෙනක හෝ පාසලක 11 ශ්‍රේණිය නම් ඉන්නේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්න උවමනා දැනුම මේ දෙසැම්බර් මාසයේ වෙනකොට අපි මේ මට්ටමට ඔබ සූදානම් කරනවා. ඊළඟට මූලික පිරිවෙන්න අවසානයේට සහ සාමාන්‍ය පෙළ විභාගයට දෙකටම සරිලන විදිහට අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරමින් ප්‍රශ්න පත්‍රවල ව්‍යුහය සාකච්ඡා කරමින් ඔබ විභාගයට සූදානම් කරනවා. මේක මම හැම අවුරුද්දකම පුරුදු වන වැඩපිළිවෙලක්. එතකොට මේ අවුරුද්දේ අපි ටිකක් වේගයෙන් කරගෙන යන්නේ අපි පටන් ගත්තේ මේ මාසේ නිසා. ඒතර ලබන අවුරුද්දේ ක්ලාස් එක අපි ජනවාරි වලම පටන් ගන්නවා. ඒ කියන්නේ මේ ක්ලාස් එක ඉවර වෙනකොට පටන් ගන්නවා. O level මූලික පිරිවෙන්න අවසාන විභාග අවසන් වූ සැනින්. එතකොට අපිට මීට වඩා කාලයක් තියෙනවා. මම නැවත මේ පාඩම් ඉතාමත්ම සරලව කරගෙන ගිහිල්ලා ඒ කණ්ඩායමත් විභාගයට සාමාන්‍ය පෙළ හෝ වේවා මූලික පිරිවෙන්න අවසානයේ හෝ වේවා විභාගයට මාස කිහිපෙදී මාස 3ක් විතර තියෙද්දී රිවිෂන් වලට යනවා. එතකොට අපි ප්‍රශ්න පත්‍රය කතා කරමු. කොහොමද ලේසියෙන්ම විභාගේ පාස් වෙන්නේ? ඒතර අපේ අරමුණු දෙකක් තියෙනවා. එකක් තමයි improving for language skills. භාෂාවේ චතුර්විධ කුසලතා 4. listening speaking reading writing practice කරන එක. දෙවැනි එක තමයි ඔබ මුහුණ දෙන්න බලාපොරොත්තු වෙන විභාගයට ඔබ සූදානම් කරන එක. ඉතින් මම ඉල්ලා සිටිනවා අපි අර එකම කාරණේ හැමදාම කීකින්නවට වඩා කරුණා කරලා මේ අපි මේ පාඩම් සියල්ලම channel එකේ දාලා තියෙනවා. අතරමඟදී පන්තියට ආවනම් මුල් පාඩම් ටික අනිවාර්යයෙන්ම බලලා එන්න. එතකොට අපි මේ සියලු පැහැදිලි කිරීම කරලායි තියෙන්නේ. right. ඒ නිසා අපි අර මේ ගත කරන පැයක කාලය විස්තර කිරීම වලට ගත කරනවට වඩා පාඩම් කරගෙන යන එක වැදගත්. right. අපි මේ වෙනකොට පාඩම් කිහිපයක් කරලා තියෙනවා. එකක් තමයි මම නැවත මතක් කරන්නම් අපි මේක පටන් ගත්තේ sounds and letters වලින්. හැම දවසකම මම මේක මතක් කරනවා. sounds and letters වලින් තමයි අපි මේක පටන් ගත්තේ. ශබ්ද සහ අකුරු වලින්. මේ ශබ්ද සහ අකුරු වලින් වචන හැදෙනවා කියලා කිව්වා. Words are made of sounds and letters. එතකොට මේ words වලින් phrases හැදෙනවා කියලා කිව්වා. phrases හැදෙනවා කියලා කිව්වා. වාක්‍ය ඛණ්ඩ. words වලින් කෙලින්ම sentences හැදුනත් ඒව බොහොම simple sentences නිසා අපි අනිවාර්යයෙන්ම phrases හැදෙන විදිහට යන්න ඕනේ කියලා කිව්වා. වාක්‍ය ඛණ්ඩ සර් කීරස කඳු දෙන්නේ. ඔව්. ඔව්. ප්‍රශ්නයක් ඇහුවද මගෙන්? right. එතකොට phrases වලින් අපිට phrases හදන්න දන්නවා නම් අපි phrases හදන්න දන්නවා නම් ඒතර මේක මේ phrase එකක් හදන්න nouns ගැන අපි දැනම ඕන වෙනවා. හරි minus ගැන දැනම ඕන වෙනවා. ඒ කිව්වේ තීරක පද in සිංහල ශබ්ද කරන්න එපා. හරි මයික් අන්මියුට් කරගෙන ඉන්නවා නම් ඔන් කරන් ඉන්නවා නම් මගෙන් ප්‍රශ්නයක් අහන්න විතරක් පාවිච්චි කරන්න. ඔයගොල්ලන් අතරේ කතා තියාගන්න එපා. right. එතකොට to make phrases හදන්න අපිට nouns පුළුවන් වෙන්න ඕන, determiners පුළුවන් වෙන්න ඕන, ඊළඟට adjectives පුළුවන් වෙන්න ඕන, prepositions පුළුවන් වෙන්න ඕන. මේ වගේ word classes රාශියක් අපි phrases තුල භාවිත කරනවා. අපි මේවා briefly discuss කරලා තියෙනවා. කෙටියෙන් කතා කරලා තියෙනවා. මේ කතා කරලා තමයි දැන් අපි ඉන්නේ මෙන්න මේ word phrases මේ කියන ඒවායි sentences හදන තැන. ඒ කියන්නේ මේ වෙනකොට අපි එක සාධනීය මට්ටමකට සාධනීය තැනකට ඇවිල්ලා තියෙනවා. ඉන්න මේ පැහැදිලි කිරීම කරලා අපි පහුගිය කාලේ මට මතක හැටියට අපි මේ අද කරන්නේ 14 වෙනි පන්තිය දවස වගේ. එතකොට අපි සෑහෙන දවස් ගානක් කරලා සටහන් WhatsApp group වලට දාලා මම දන්නේ නැහැ ඔබ කොච්චර දුරට මාත් එක්ක එකතු වෙලා මේ වැඩේ යනවද කියලා.
ලොකු හාමුදුරුවන්ගේ බලපෑමට නැත්තම් ගෙදර තියෙන බලපෑමට පන්තිට ජොයින් වෙලා ඉන්නවා නම් සටහන් ලියලා නැතුව ඇති. මම කියලා තියෙනවා print out ගන්නත් එපා. ඔබ අතින්ම ලියා ගන්න කියලා. පාඩම් මතක හිටින්න. අනිවාර්යයෙන් මේ වැඩේ වෙන්න ඕන. එහෙම නැත්තම් මේ ක්ලාස් එක ඉවරනකොට ඔබ ගත්ත දෙයක් නැතුව යයි. ඒ නිසා. එතකොට අපි ඊට පස්සේ verbs වලට ආවා. verbs වලට ආවා. ක්‍රියාපද වලට ආවා. right? මේ ක්‍රියාපද තමයි භාෂාවේ තීරණාත්මකම පද වර්ගයේ වෙලා තියෙන්නේ. භාෂාවේ තීරණාත්මකම පද වර්ගයේ වෙලා තියෙන්නේ. මොකද ක්‍රියාපද තමයි අපට වාක්‍යයක ආඛ්‍යාතේ තනා දෙන්නේ. බෝඩ් එක ලියන පේන්නේ නැහැ සර්. ඔව් මම අපි සර් බෝඩ් එක ලියන පේන්නේ නැහැ. මාව පේනවද මේ වෙලාවේ? ඔව් සර් ඔව්. ඔව් මම මෙතන ලිව්වේ verbs කියලා verbs verbs ක්‍රියාපද කියලා ලියලා තියෙන්නේ. බෝඩ් එක දිලිසෙන නිසාද පේන්නේ නැත්තේ? ඔව් සර්. right මම මෙතන verbs කියන වචනේ දීලා තියෙන ක්‍රියාපද කියලා මේ පැත්තට වෙන ලිව්වොත් පේනවනේ. ඔව් සර්. right thank you. thank you. එතකොට මේ දැන් ක්‍රියාපද වෙනස් වෙලා තමයි ආඛ්‍යාත සකස් වෙන්නේ. ක්‍රියාපද වෙනස් වෙලා තමයි ආඛ්‍යාත සකස් වෙන්නේ. ඒ නිසා මම එක පහුගිය දවසක උදාහරණ අරගෙන මේ ක්‍රියාපදයක් වෙනස් වෙලා ආඛ්‍යාතය සකස් වෙමින් වාක්‍ය ආකාර 30ක් විතර හැදෙන විදිය පෙන්නලා දුන්නා. ඊට පස්සේ දැන් මේ ක්‍රියාපදයක ආකාර ටික පවතින ආකාර ටිකත් අපි කතා කරලා ඉන්ෆිනිටිව් ෆෝම් එක ළඟට සිම්පල් ප්‍රසන්ට් එකේ ප්ලූරල් ෆෝම් එක සිම්පල් ප්‍රසන්ට් එකේ සිංගියුලර් ෆෝම් එක ing ෆෝම් එක සිම්පල් පාස්ට් ෆෝම් එක පාස්ට් පාර්ටිසිපල් කියන ආකාර 6 වාක්‍යවල යෙදෙන විදිහ අපි කතා කරමින් ඉන්නවා. ඒවයි තේරුම් අපි වගුගත කරලා ඉගෙන ගත්තා. එහෙම ලොකු වැඩ ටිකක් කරලා ඉන්නේ. මේ යන ස්පීඩ් එකට අපිට බොහෝම ලේසියෙන් දෙසැම්බර් වෙනකන් ඉන්න ඕන වෙන්නේ නැහැ. ඔක්තෝබර් විතර වෙනකොට ඔබට අවශ්‍ය මූලික පදනම හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔය 1-5 පන්ති 5න් සහ 6-11 පෙළ පොත් වලින් අපි වැදගත් පාඩම් ටිකක් අරගෙන දෙබස් ඩයලොග්ස් එතකොට ඡේද පැරග්‍රාෆ්ස් රයිට් එසේස් මේ වගේ ටෙක්ස්ට් ගණනාවක් අරගෙන අපි ඒවා විශ්ලේෂණය කරලා ඔබේ ඔය දැනුම කොහොමද අපි ප්‍රායෝගිකව ඇප්ලයි කරන්න කියන එක කතා කරනවා. ඒ නිසා අපිට ඒකට තියෙන තව කෙටි කාලයයි. මාස 2-3ක වගේ කාලයක්. මේ කාලේ දිගටම ඉන්න මේ වැඩේ අනිවාර්යෙන් කරගන්න. රයිට් එතකොට දැන් අපි කතා කරමින් ඉඳලා අවසාන වශයෙන් දැන් ඔබ මේ වෙනකොට පහුගිය සටහන් සියල්ල ලියාගෙන තියෙනවා නම් අවසාන වශයෙන් මම දීලා තියෙනවා කොලම්ස් 7ක ටේබල් එකක්. කොලම්ස් 7ක ටේබල් එකක්. එතකොට ඒ තීරු 7ක් තියෙන වගුව ඒ ටේබල් එකේ මම will කියන එකත් එක්ක ඉන්ෆිනිටිව් එකතු කරලා තමයි 7 වෙනි ආකාරය හදලා තියෙන්නේ. ඒ 7 වෙනි ආකාරය හැදුවේ එතකොට ඒ වගුවෙන් අපිට වාක්‍ය රටා 20 ගානකට යන්න පුළුවන් නිසා ඇක්ටිව් වොයිස් කර්තෘකාරකය. ඉතින් ඔය කිසිම වචනයක් ගැන බය වෙන්න එපා. කර්තෘකාරක කර්මකාරක ඒ කිසිම වචනයක් ගැන බය වෙන්න එපා. Right, then today I am going to discuss how to make sentences using that table. අන්න ඒ වගුව භාවිත කරමින් අපි කොහොමද sentences හදාගන්නේ කියන එක කතා කරන්නයි දැන් හදන්නේ. අපි එදා පටන් ගත්තා. පහුගිය දවසේ එක පටන් ගත්තා. We did a few sentences වාක්‍ය කිහිපයක් කරත් ප්‍රශ්නයක් නැහැ. ඒ වගුව පෙන්නලා එතනින් ඉස්සරහට අපි කරගෙන යන් කොහොමද වාක්‍ය හදන්නේ කියන එක. දැන් මෙච්චර වෙලා මම ටිකක් වේගෙන් කතා කරගෙන ගියේ පාඩම නෙවෙයි පැහැදිලි කිරීමක් නිසා. පහුගිය දවසේ ක්ලාස් එක ඉවරනාට පස්සේ අපේ එක ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ නමක් මට කතා කරලා තව ටිකක් හිමින් කරගෙන යමුද කියලා ඇහුවා. මම ඒකට එකඟයි. ඒ නිසා පාඩම කරද්දි මම පුළුවන් තරම් හිමින් ඔබට තේරුම් ගන්න පුළුවන් විදියට කරගෙන යනවා. නිකන් අපි ක්ලාස් එක ගැන කරන පැහැදිලි කිරීම වලට මම කාලය එච්චර මිඩංගු කරන්නේ නැති නිසා වේගෙන් කතා කරගෙන ගියා. Right, now I'm going to start the discussion of our lesson. පාඩමේ සාකච්ඡාව පටන් ගන්නයි හදන්නේ. I'm going to share my screen.
Right. This is the table that we were discussing about. මෙන්න මේ වගුව ගැන තමයි අපි කතා කරමින් හිටියේ. මේ වගුවේ ඔබට පේනවා as I already have mentioned මම ඊට කලින් කියලා තියෙන විදිහ අනුව මෙන්න columns තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. Really there are 6 but the simple present form has been divided into 2. Simple present කියන එක මෙන්න ආකාර දෙකකට බෙදලා තියෙනවා plural singular කියලා. එතකොට මෙතන තියෙන්නේ මේ examples ටිකක් විතරයි. After discussing about this table, I will give you a large number of English verbs. English ක්‍රියාපද විශාල සංඛ්‍යාවක් දෙනවා මම මේකෙන් පස්සේ මේ විදිහට ආකාර සියල්ලට බෙදලා. එතකොට ඔබට බොහොම ලේසියෙන් තව විවිධ ක්‍රියාපද පාවිච්චි කරමින් වාක්‍ය තනන්න පුළුවන්. මේ අපි මේක පුරුදු වෙන්න ගත්ත ටේබල් එක. මේ වගුව උදව් කරගෙන අපිට වාක්‍ය ආකාර 20කට වඩා හදන්න පුළුවන්. ඒ ටික කෙරෙනකොට ඉංග්‍රීසි වල එන tenses 12ම simple present tense, simple past tense, simple future tense, present continuous, past continuous, future continuous, present perfect, past perfect, future perfect, present perfect continuous tense, past perfect continuous tense, future perfect continuous tense. මේ මම කිව්වේ active voice වල ඔබ ඉගෙන ගන්න tenses 12. ඔය 12ම මෙතන තියෙනවා. ඔය 12ම තවත් තියෙනවා 10ක් 12ක්. ඒ සියල්ල කතා කරන්න මේ ටේබල් එක උදව් කරගන්න. එතකොට අපිට පාඩම් වල මාතෘකාව වල නෑ අපි වාක්‍ය රටා ඉගෙනගෙන පස්සේ මාතෘකා දාගන්න. අර අමාරු ව්‍යාකරණ වල මාතෘකා ගැන හිත දුක් වෙන්නේ නැතුව හරියට ගේම් එකක් වගේ ඔබට මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. හැබැයි අතරින් පතර හිටියොත් නෙවෙයි දිගටම සම්බන්ධ වෙලා හිටියොත් තමයි ඒක කරගන්න පුළුවන් වෙන්නේ. අතරින් පතර આવොත් එහෙම වෙන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. එතකොට নানা ආකාර ප්‍රශ්න අහා ඉන්න හිතේ. right, let's discuss. අපි බලමු. දැන් මෙන්න මේ කොටස මම එදා පැහැදිලි කරා. නිසා මම එතෙන්ට යන්නේ නැහැ. කෙලින්ම මෙන්න මේ වාක්‍ය සකස් කරන තැනට යනවා. right? දැන් බලන්න මම පන්ති කාමරයේ මම එකක් කරලා පෙන්නන්නම්. මම පන්ති කාමරයේ ඉන්නවා. මම පන්ති කාමරයේ ඉන්නවා. එතකොට දැන් මට ගන්න ඕන මේක ඉංග්‍රීසි වලින් කියන විදිහ. වාක්‍යයේ අගට හොඳට තේරුම් ගන්න. වාක්‍යයේ අගට ඉන්නවා කියලා තියෙනවා නම් අපි ගන්නවා දැන් මෙතන මම පන්ති කාමරයේ ඉන්නවානේ. අයිතියක් ගැන නෙවෙයි. මට මොනවා හරි දෙයක් තියෙනවා, මට කවුරු හරි කෙනෙක් ඉන්නවා එහෙම කියනවනම් මට මෙතන එහෙමනම් මට කියලා එනවා. එහෙමනම් have කියන verb එකෙන් ගන්න. දැන් මෙතන තියෙන්නේ මම කියලානේ. එතන මම මෙතන ඉන්නවා. එහෙමනම් මෙතන අපි ගන්නවා be කියන verb එකෙන්. be කියන verb එකෙන් ගන්නවා. right. එතකොට දැන් මෙතනින් අපි දන්නවා මම කියන්න I. මම කියන්න I. right. එතකොට අපි මේ දක්වා දැකපු වාක්‍යවල දැන් මේක තමයි එතකොට උක්තය. මම අයෝක තමයි උක්තය. ඊට පස්සේ එන්න ඕනේ ආඛ්‍යාතය. දැන් ඉන්නවා කියන එක තමයි ආඛ්‍යාතය. හරිද? හැබැයි B කියන ක්‍රියාපදය යටතේ තියෙන තීරයේ අපි බලන්න ඕන ඉන්නවා කියන්න අරගන්න පදය මොකක්ද? හැබැයි මම කියන එකට මැච් වෙන්න ඕන. I කියන එකට මැච් වෙන්න. හොඳයි. දැන් ඔබේ වගුවේ දැන් මාත් එක්ක කතා කරන්න වෙනවා, වැඩ කරන්න වෙනවා. ඔබේ වගුවේ B කියන verb එකට ගිහිල්ලා ඉන්නවා කියලා තියෙන වචන තුනක් තියෙනවා. මොනවද කියලා බලන්න. ඔබ ලියාගෙන තියෙන වගුවේ මොනවද ඒ වචන? වචන තුනක් තියෙනවා ඉන්නවා. කතා කරන්න. am is are කියන
වචන තුනම තියෙනවා ඉන්නවා කියන්නේ. ඒ වයින් අපි පොඩි කාලේ ඉඳලා දන්නවා I කියන එකට මැච් වෙන්නේ මොකද්ද? am කියන එකයි මැච් වෙන්නේ. මම කතා කරන්න ඕන මාත් එක්ක ඇක්ටිව්ලි ඉන්න ඕන වැඩ කරගෙන යන්න ඕනි. පාඩම පැහැදිලි කරනකොට නිශ්ශබ්දව අහගෙන ඉන්න ඊළඟට අපි දැන් කතා කරනකොට මාත් එක්ක එකතු වෙන්න. අන්න එහෙනම් am කියන එක තමයි වෙන්නේ. right. අපි දන්නවා උක්තයට පස්සේ after the subject we have to use this ආඛ්‍යාතය. විදිහට අපි ගන්න මේ ප්‍රධාන ක්‍රියාව අපි ඊට පස්සේ ගන්න ඕන. right. I am. right. I am. දැන් මෙන්න මේක පන්ති කාමරයේ කියන එක හදා ගන්න ඕනේ. මේවා අපේ ශිෂ්‍යයෝ දන්නේ නැහැ. පහේ පන්ති හිටියත් ඉස්කෝලේ 11 හිටියත් පන්ති කාමරය කියන ක්ලාස් රූම් කියලා දන්නවා. හැබැයි පන්ති කාමරයේ කියලා කියන්න දන්නේ නැහැ. අපි උගලා දෙනින් ඉතින් මෙතන රූම් කියලා ලියනවා. හරිද? නිකම්ම මම මවුස් එකෙන් ලියන්න බෑ. හරියට මම මේ උදව් කරන්න ඕන නිසා ලියන්නේ. ඔන්න දැන් ක්ලාස් රූම් කියන එක කොහොම නිකම්ම ලියනවා කට්ටිය. මේකට තේරුමක් නැහැ. noun එකක ඒක වචන ආකාරයෙන් මෙහෙම නිකන් කිව්වොත් එහෙම තේරුමක් නැහැ. තේරුමක් එන්න නම් දැන් ඉස්සෙල්ලාම අපිට හිතන්න වෙනවා පන්ති කාමරය කියනවද නැත්නම් පන්ති කාමරයක් කියනවද? දැන් පන්ති කාමරයේ කියලා කියන්නේ අපි දන්න පන්ති කාමරේ. දන්න එකක් නම් අපි the කියන එක පාවිච්චි කරනවා. the කියන එක පාවිච්චි කරන the classroom පන්ති කාමරය. දැන් පන්ති කාමරය කියලා තමයි the classroom. අපි කියන්න ඕන පන්ති කාමරයේ. පන්ති කාමරයේ කියන එකෙන් අදහස් කරන්නේ පන්ති කාමරය ඇතුළේනේ. right. ඇතුළේ කියලා කියන්න. තුල කියලා කියන්න උමනා නිපාතය අපි මේ වෙනකොට උගන්වලා තියෙනවා. මොකක්ද නිපාතය? preposition එක. මුලට එන්න ඕන. in. very good. අන්න එන මෙතෙන්ට in කියන preposition එක එනවා. එතකොට in the classroom කියලා එන්න ඕන. I am කියලා එනකොට අන්න දැන් උක්තය I, subject එක I, ඊට පස්සේ ආඛ්‍යාතය දාන්න ඕනි am. ඊට පස්සේ පන්ති කාමරයේ කියන එකට මැච් වෙන විදියට in the classroom කියලා ගන්න ඕන. ඕක තමයි අපි අතර වගුවෙන් තමයි මෙන්න මේ ආඛ්‍යාතය හොයාගත්තේ. ඒකට තමයි අපි මේක පාවිච්චි කරන්නේ. right. දැන් ඔබට මම පෙන්නන්නම් ඒ උත්තරේ. right. I am in the classroom. ඔක හදාගත්තේ එහෙමයි. right. අපි ඊගාව එකට යමු. ඔහු පන්ති කාමරයේ ඉන්නවා. මම දෙන්නම් තත්පර 15ක් විතර. තත්පර 15ක් විතර දෙන්නම්. සියලුම දෙනා ඔය CR පොතේ නෙවෙයි අපි අර කටු ඇඩට තියාගෙන ඉන්න පොඩි පොතේ තත්පර 30න් ඉක්මනට මේ වාක්‍ය ලියන්න බලන්න ඉංග්‍රීසියෙන්. ඔහු පන්ති කාමරයේ අපි මෙහෙම කරමුකෝ. පොඩ්ඩක් ඉන්න. අපි මෙහෙම කරමු. දැන් මේවා ලියාගෙන නැහනේ. අපි පොඩ්ඩක් ආපස්සට යමු. දැන් ඔබේ CR පොතේ මේ වාක්‍ය ලියා ගන්න. ලේසි වුණාට ප්‍රශ්නයක් නැහැ ලියන්න ඕන. ගොඩක් දෙනෙක් මම දන්නවා අයියෝ ඒක ලේසියිනේ කියලා අතාරිනවා. ලේසි ටික පහු කරගෙන තමයි අමාරු ටිකට යන්න ඕන. අමාරු ටික විතරක් ඉගෙන ගත්තට වැඩක් වෙන්නේ නැහැ. මුල් ටික හරහා ආවට පස්සේ තමයි ආපු ගමන තේරෙන්නේ. ඒ නිසා අපි මෙතන ඉඳලා දැන් මේ ආකාර ටික දීලා තියෙන්නේ. right. ඔබට ලියන්න පුළුවන් activities කියලා ලියන්න පුළුවන්. right. එතන activity කියලා ලියලා අපි දිගටම හැම එකෙම ලියන්න එපා activity කියලා. දැන් මම හැම slide එකකම දීලා තියෙනවා. activity කියන මේ මාතෘකාව ලියා ගත්තා. එතනින් පහ අපි මේවා කරගෙන යනවා. ඒතර මේකට අංක 1 දා ගන්න පුළුවන්. අංක 1 දා ගන්න පුළුවන්. සිංහලෙන් ලියනවා මම පන්ති කාමරයේ ඉන්නවා. ඉංග්‍රීසි එකේ ලියනවා. ඉංග්‍රීසියෙන් ලියනවා I am in the classroom. දැන් ඔබට පේනවා මෙන්න මෙතන මම am කියන එක වෙනම පාටකින් දීලා තිනවා. ඒ වගේ ඉන්නවා කියන එකත් ඒ පාටින් ගත්තනම් හොඳයි. right. තත්පර කිහිපයක් අරගෙන CR පොතේ මේක ලස්සනට ලියන්න. කාලේ වැඩි නාස්ති කරන්නේ නැතුව ඉක්මනට ලියා ගන්න. බොහොම කෙටි වෙලාවයි යන්නේ ඔක ලියන්න මම දන්නවා. ඉවරයි සර්. right. thank you. let's go to the next. අපි අනිත් එකට යමු. right. දැන් මේකට තත්පර දෙනවා මම. අර විදියටම වගුවෙන් බලන්න. ඔහු කියන එකට මැච් වෙන විදියට, he කියන එකට මැච් වෙන විදියට ඉන්නවා කියන එක ගන්න කොහොමද? ඒ අනුව වාක්‍ය හදන්න. තත්පර 30යි. පටන් ගන්න. කටු වැඩ පොතේ මුලින් කරන්න. ඊට පස්සේ CR පොතට ගමු. හරි ගියාට පස්සේ.
ඉවරයි සර්. හැමෝම ඉවරද ඔක්කොම කතා කරන්නේ all are finished තාම නෑ සර්. right right කරන්න අපිට ස්පීඩ් එක හදා ගන්න පුළුවන් වරද්ද ගන්න එපා ඉක්මනට කරන්න ගිහිල්ලා වෙලාව ගත්තට කමන්නේ අපිට කල් තියෙනවා ස්පීඩ් එක හදා ගන්න කල් තියෙනවා නිවැරදිවයි වැඩේ කරන්න ඕන වගුවෙන් බලන්න ඔහු කියන වචනයට මැච් වෙන ඉන්නවා කියන එක කොහොමද අපි වෙනස් කරලා ගන්න මේ විදිහට Are you finished now? දැන් ඉවරද? Yes sir. Others? අනිත් අය? Sir. Right. Let's discuss. බලමු උත්තරේ හරිද කියලා බලමු. හොඳයි මට පොඩ්ඩක් කියන්නකෝ ඔයාලා ලියපු උත්තර අපේ පොඩි හාමුදුරුවෝ සහ දරුවෝ. Read out your sentence. Read out. Classroom. Yes. He is in the classroom. Very good, very good. He is in. This is the answer. He is in. Right, you can take down your CR book. Then ලියා ගන්න බොහොම කෙටි කාලයක් තුල. He is in the class. He is in the classroom. දැන් වෙන අපි කතා කරන්නේ ඔහු පන්ති කාමරේ ඉන්නවා. He is in the classroom. Right. Let's go to the next. දැන් ඔන්න මම උදව් කරන්න ඕනේ. එයාලා කියන එකට සමාන වචනයක් අපි ඉගෙන එයාලා, ඔහු, ඒගොල්ලෝ ඒ කොයි වචනේ ගත්තත් එකයි. දැන් මතක ඇති මම personal pronouns කළා. ඒකෙන් මෙතෙන්ට එන වචනේ මොකක්ද කියලා හිතා ගන්න පුළුවන් ඇති. right? මොකක්ද වචනේ? එයාලා කියනකොට මොකක්ද වචනේ? They. They. Very They good. sir. Yes, THEY. They. They sir. Right. දැන් කරන්න. Translate කරන්න. තත්පර 30යි. They are in the classroom. හරි සර්. උත්තර එකපාරට කියන්න එපා. ඔක්කොමලා ලියලා ඉවරයි කොට පස්සේ ගන්නම් උත්තරය. Thank you. හොඳයි. මේ අපි ඔක්කොගෙම ගමු මේ හරිද පොඩි හඳුරු පුතා? ඔක්කොටම chance එක දෙමු ලියන්න. Are all of you finished? Yes sir. Oh. Are you finished? You were there? Yes sir. Right. Now we can. Api balamu. Right. Can you read out your answer? Uttare kiyawanna. They are in the classroom. Yes, they are in the classroom. Very good. This is They the answer. are in the classroom. Yes, very good. They are in the classroom. You can take down. ලියා ගන්න. දැන් CR පුතේ ලියන්න පුළුවන් ඔන්න. හරි උත්තරේ තියෙනවා. ඒකට ඔබත් සාර්ථකයි. අපේ සටහනත් සාර්ථකයි. Take down in a few seconds. තත්පර කීපකින් ලියා ගන්න. හැබැයි Tamanට බලන්න පුළුවන් වෙන තියා ගන්නත් ඕන. නැත්තම් පස්සේ Tamanට මේ පාවුනොත් එහෙම පොත ලැන්ග්වේජ් එකත් එක්ක එපා වෙයි. එයාලා පන්ති කාමරේ ඉන්නවා. They are in the classroom. Right. Next slide. මම පන්ති කාමරයේ හිටියා. දැන් උදව්වක් කරන්නම්. මම කියන එක දන්නවා.
දැන් මෙන්න මේ හිටියා කියන එක ගණිද්දී ඔය ටේබල් එකේ මම දීලා තියෙනවා වගුවේ දීලා තියෙනවා verse කියන එකයි බලන්න verse කියන එකයි were කියන එකයි දෙක verse were දෙකම දීලා තියෙනවා. එතකොට මම ඒක උදව්වක් විදිහට මුල් අවස්ථාව නිසා මතක තියාගන්න I කියන එකත් එක්ක ගන්න verse අනිකුත් ඒක වචන එක ගන්නෙත් verse බහුවචනත් එක්ක ගන්නෙ were. එතකොට I කියන එකත් එක්කත් verse. එතකොට ඒක වචනත් එක්කත් verse. හරිද? බහුවචනත් එක්ක were. ඔන්න මම උදව් කරා. එතන ඉහාට උදව් කරන්න ඕනේ නෑනේ. Right. Now you can do this. කරන්න බලන්න. Hi, sir. පොඩ්ඩක් ඉන්න. Are all of you finished now? ඔක්කොමලා ඉවරද? Yes, sir. Yes, sir. Right, right. Let's see your answer. Can you read out your answer? කියන්න පුළුවන් උත්තරේ? I was in the classroom. Yes, I was in the classroom. This is the sentence. You can take down on your CR book. CR පොතේ ලියා ගන්න. මම පන්තිකා ඔයාට අංක දාගෙන යනවා. මම ස්ලයිඩ්ස් වලට අංක දාලා නැහැ. උපවාසයේලා අපේ දරුවෝ ලියන sentence එක අංක දාලම ලියාගෙන යන්න. ලියා ගන්න. Yes, sir. Right, I think you are finished now. Let's go to the next. අපි අනිත් එකට යමු. Right, මේක කරන්න බලන්න මම කිසිම උදව්වක් කරන්නේ නැහැ. මම ඉස්සෙල්ලා උදව් කරපු නිසා. තත්පර 30යි. පටන් ගන්න බලන්න ඉස්සෙල්ලා කටුවට කරන්න. දැන් මේ සිංහලෙන් දීලා තියෙන සෙන්ටෙන්ස් එක කෙලින්ම ලියන්න CR පොතේ. ඕක කොහොමමනේ. උත්තරේ ලියන්න අර කටු වැඩ කරන පොතේ. හරි ගියාට පස්සේ ඒක CR පොතට ගන්න. ඔහු පන්ති කාමරයේ හිටියා. ඔහු පන්ති කාමරයේ හිටියා. Sir, කියන්නද? All of you finished? ඔක්කොම ඉවරද? Ready, sir. Okay, sir. Right, right. You can read out. He was in the classroom. Yes, he was in the classroom. Very good. The answer. He was in the classroom. You can take down the correct sentence. ලියා ගන්න පුළුවන්. Thank you for your participation. නා වැඩ මාත් එක්ක මේ වැඩේට එකතු වෙනවට ගොඩාක් ස්තුතියි. බොහොම හොඳයි. අන්න මේ එකතු වෙලා යන් හැබැයි සියලුම දෙනා සම්බන්ධ වෙන්න ඕන. දැන් මට මෙතන devices-ම පෙන්නනවා 23ක්. ඒ කියන්නේ අනිවාර්යෙන් ඔතන කතා කරන්නේ තාම කිහිප දෙනයි. ඔය devices 23 ඉන්නවා 200කට වඩා කට්ටිය. ඒ නිසා අර මගෙත් එක්ක මම ප්‍රශ්න අහනකොට උත්තර දීලා හැමෝම කතා කරනවා නම් ක්ලාස් එකට බාධාවක් වෙන්නේ නැහැ. වෙන දේවල් කතා කරොත් තමයි බාධා වෙන්නේ. ඒ නිසා හැමෝම කතා කරන්න බය වෙන්න එපා මාත් එක්ක. right? He was in the classroom. Let's go to the next. දැන් මෙතන ඕනනම් ගැටලුවක් තියෙනවා මේ හිටියා කියන එක බලන්න අපිට මෙතන මේ වගුවට යන්න පුළුවන් මේ. වෙන්න වගුවේ එතකොට හිටියා කියන එක මෙන්න. හිටියා. verse were දෙකයි. ඔහු කියන එක ඒක වචන නිසා verse. right. අපි යන් ආපහු slide. අපි ඊළඟ එකට යන්න. right. මේකට මම දැන් කිසිම උදව්වක් කරන්නේ නැහැ. You are given 30 seconds. තත්පර 30ක් දෙන්නේ. Can do it. Correct.
Hari sir. Right. Others? Anitaya? Yes, They were in the classroom, sir. Yes, sir. Yes, they were in the classroom. Very good. You have understood well. This is the answer. They were in the classroom. They were in the classroom. You can take down. ලියා ගන්න පුළුවන්. Right. Next one. මම පන්ති කාමරයේ ඉන්නම්. මෙන්න මේක මම කැමති මම උදව්වක් කරන්න නැතුව දැන් වගුවට ගිහිල්ලා තමම හොයා ගන්නවනම්. මොකද එතකොට තමයි මේ self learning සොයන් ඉගෙනීම නැත්නම් සොයන් අධ්‍යයනයේ පැත්ත හැදෙන්නේ. ඒ නිසා මගෙන් උදව්වක් ලැබෙන්න කලින් try කරන්න බලන්න මේක translate කරගන්න. තත්පර 30ක් විතර දෙන්නම්. දැන් ඔන්න ඉන්නම් කියන එකට අදාළ එක හොයා ගන්න ඕනි වගුවේ. right try කරන්න බලන්න. ඔබට උත්තරේ කියන්න එපා. මම ඔක්කොම ලිව්වට පස්සේ උත්තරේ ගන්නම්. Sir, Hari sir. ඔව් පොඩ්ඩක් ඉන්න. All of you finished? ඔක්කොමලා ඉවරද? Yes, sir. Others? අනිතය? Right. Let's read out your sentence. උත්තරේ කියවමු බලන්න වාක්‍ය. Sir, innanneda? Innamne? ඉන්නම්. ඉන්නම්. මෙතන අල්මයන්න තියෙන්නේ ඉන්නම්. Yeah, I will be in the classroom. Very good. I will be in the classroom. Will be අපි අර 7 වෙනි කොලම් එකක් මම ගත්තේ ඔන්න ඕකට. will කියන එකත් එක්ක infinitive වෙන්නේ. නම් වෙන්නම් කරන්නම් ලියන්නම් විතරකුත් නෙවෙයි. ඉන්දීවි කරාවි ලියාවි අලාවි ඒ අන්න එහෙම අනාගතය ගැන කියනකොට අපි will කියන එකත් එක්ක infinitive තමයි use කරන්නේ. එතකොට මෙතන ඉන්නම් කියනකොට ඉන්නවා කියන ගන්න be නිසා will be. දැන් මෙතන ලියන්නම් කියලා තිබුණා නම් will write. කරන්නම් කියලා තිබුණා නම් will do. ඒ විදිහට වෙනස් වෙන්නේ අපිට තව ඉස්සරහට යන්න පුළුවන්. Right, you can take down the sentence. ලියා ගන්න CR පොතේ. Right, next. ඔහු පන්ති කාමරයේ ඉඳීවි. ඔහු පන්ති කාමරයේ ඉඳීවි. right. මං උදව් කරන්නේ. කරන්න බලන්න. ඔහු පන්ති කාමරයේ ඉඳීවි. He will be in the classroom. කියවන්න එපා පොඩ්ඩක් ඉන්න. ඔක්කොම ලියනකම්. හොඳයි ආ. හොඳයි මේ පොඩ්ඩක් ඉමු. right. All of you finished. ඔක්කොමලා කතා කරන්න ඉවරද? Yes, sir. right. Can you read out your sentence? කියවන්න. He will Yes, be sir. ඉවරයි. in the classroom. Yes, he will be in the classroom. Very good. All are correct. ඔක්කොමලා හරි. Will be in the classroom. Take down. here පොතේ. He will be in the classroom. ඔහු පන්ති කාමරයේ ඉඳී. දැන් අපි අර ලියන්න ගත වෙන කාලය අඩු කරගන්න පුළුවන්. මම මේ ස්ක්‍රීන් එකේ සිංහල සෙන්ටෙන්ස් එක දැම්මට පස්සේ CR පොතේ ලියා ගන්න. ඉංග්‍රීසි එක විතරක් කටුවට ලියලා කියලා තහවුරු කරගත්ත ගමන් CR පොත ගන්න. ඔහු පන්ති කාමරයේ ඉඳීවි. In the classroom. දැන් ඔබට පේනවා තව දේවල් ඉගෙන ගන්න. classroom මම හැමතැනම දෙන්නේ තනි වචනයක් විදියට. ගොඩක් දෙනෙක් classroom දෙකට කඩලා ලියනවා. නෑ මේක තනි වචනයක් විදියට පාවිච්චි කරන්න. right, next one.
එයාලා පන්ති කාමරේ ඉඳී. කාලෙකින් පුළුවන් ඉක්මනට කරන්න. එයාලා පන්ති කාමරේ ඉඳී. තත්පර කිහිපයකින් කරන්න. හරි සර්. පොඩ්ඩක් ඉන්න. තව නෑ සර්. පොඩ්ඩක් හරි කරන්න. සර් කියන්නද? All of you finished ඔක්කොම Yes sir. ඉවරයි sir. කතා කරන්න ඕන ප්‍රශ්න අහනකොට. ඉවරද? They will be. Yes sir. All right, now you can read out. කියන්න. They will be in the They classroom. Yes, they will be in the classroom. In a sentence, they will be in the classroom. You are correct. Huh? Very good. Take down. Tiagan. They will be in the classroom. They will be. ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා අහන්න මා ගැටුවක් තියෙනවද? ඔව් සර් will be එක ගන්නකොට මේ බහුවචනයටත් will be ම ගන්නවා එක ප්‍රශ්නයක් නෑ සර්. ඔව් එකයි තියෙන්නේ. ඒක වචන නෑ බහුවචන. සර් එහෙම ගැටලුවක් නෑ. හරි ඒක වචන බහුවචන ඔක්කොටම will be තමයි. Okay sir. Yes. ඉවරයි සර්. Right. Next one. Right. මෙන්න මේක. Excuse me sir. සර් shall be කියන එක එන්නේ කොතනද සර්? මොකද්ද? අහන්න. shall be කියන එක එන්නේ කොතනද? shall be මම මේ ටික කරලා ඊට පස්සේ වෙනම කතා කරනවා shall be කියන එක ගැන අපිට වෙනම කතා කරන විශේෂයෙන්ම හරි සර්. ප්‍රශ්න අහනකොට right අපි question forms වලට යනකොට ඒක කතා කරනවා. තව එක තැනක් තියෙනවා අපි අනිවාර්ය කිරීමක් සඳහා shall කරනවා. ඒකත් අපි මේ මූලික පාඩමෙන් පස්සේ මේවා වෙනම යෙදෙන තැන් තියෙනවා. එතකොට කතා කරනවා. දැනට මම කෙටියෙන් කියන්නම් shall මේ will be වෙනකොට අපි shall කියන එක will වෙනකොට shall use කරනවා ප්‍රශ්න අහනකොට සහ ඊළඟට අපි දෙයක් අනිවාර්ය කරලා කියනකොට අන්නේ අවධාරණය කිරීමට shall use කරනවා. අපි ඊට පස්සේ ඒක කතා කරමු right. Next one. දැන් මේකට මම කිසිම උදව්වක් කරන්නේ නැහැ. මොකද ලේසි එකක් නිසා. ඕනනම් හොඳ පුරවැසි යෙක් කියන එක හදාගන්න පොඩ්ඩක් බලන්න. කොට දැන් citizen කියන වචනෙන් තමයි ගන්න ඕන. citizen කියන වචනෙන් ගන්න ඕන. CITIZEN. එතකොට අපිට කියන්න ඕන good කියලා තියෙනවනේ. හොඳ. හොඳ. right? දැන් මෙහෙම තිබුණත් එන්නේ නැහැ. ඇයි? හොඳ පුරවැසියාද හොඳ පුරවැසියෙක්ද? ඉතින් තියෙන හොඳ පුරවැසියෙක්. තව වචනයක් එන්න ඕන මොකක්ද ඒ? හරි very good. කියන එකක් දෙනවා. A good citizen හොඳ පුරවැසියෙක්. right. ඔන්න දැන් මෙන්න මේ කොටස මම ෆ්‍රේස් එකක් විදියට හැදුවා. හොඳ පුරවැසියෙක් කියලා අපි කියන්නේ a good citizen. right. එහෙනම් මේ පැත්තෙන් උක්තය මේ පැත්තෙන් ආඛ්‍යාතය ගලපන වාක්‍ය හදන්න ගම ඉක්මනට. Start now. හරි සර්. ඔව් ඉන්න පොඩ්ඩක් අනිත් පැත්ත කරනවා. Are you finished? හරි සර්. Right. Can you read out? මොනවද කරේ? Can you read out? Read. Kian. පොඩක් ඉන්න. I am a good citizen. I am a good citizen. I am a good citizen. මම හොඳ පුරවැසියෙක්. I am a good citizen. ඒතර වෙමි කියන එකට අපි මොකක්ද ගත්තේ? am. දැන් බලන්න. ඉන්නවා කියන එකටත් am ගත්තා. දැන් වෙමි කියන එකටත් am. වෙමි සිටිමි ඒ දෙකටම am. Right, you can take down ලියා ගන්න. අපි අද මේ video recording එක ටික හරි ඉවර කරගමු ආ. Lazy. හරි සර්. Right, next one.
මේක ටක් ගාලා හදන්න. ඔහු හොඳ පුරවැසියෙක් වෙයි. ඔහු හොඳ පුරවැසියෙක් වෙයි. අර ඉස්සෙල්ලා ක්‍රමයටම යන්නේ ඉක්මනට. හොඳ පුරවැසියෙක්. ඔහු හොඳ පුරවැසියෙක් වෙයි. He is a good citizen. Yes, sir. දැම්ම කියන්න පාරේ. Hari hari. Hari sir. Right. Can you read out your sentence? වාක්‍ය කියන්න පුළුවන්ද? කියන්න. He is good citizen. Yes, he is a good citizen. He is a good citizen. Very good. You can take down. Yagan. He is a good citizen. ඔහු හොඳ පුරවැසියෙක් වෙයි. මේ සේරම අපි මේ වගුවෙන් ගන්න. දැන් වේ කියන එකට වගුවට ගියොත් අපිට මේ වචනේ තියෙනවා. Hari sir. He is Next one. මේකත් කරන්න බලන්න ඉක්මනට. එයාලා හොඳ පුරවැසියෝ වෙයි. අයාලා හොඳ පුරවැසියෝය. එහෙම ගමුකොත් එයාලා හොඳ පුරවැසියෝ වෙති. right. ඉක්මනටම කරන්න බලන්න මේකත් අපි ඉස්සෙල්ලා කරපු විදියමයි තියෙන්නේ. මේ වෙලාවේ මාත් එක්ක කතා කරන They නිසා are මයි good citizen. They are good citizen. yes අර විදියම නිසා අපි ඉක්මනට යමු. they are good citizens. මෙන්න they are good citizens. සමන දැන් බහුවචන නිසා citizens ඉස්සකුරක් ආවා. නාම පදවල එක වචන බහුවචන අපි කරලා තියෙන්නේ. they are good citizens. එයාලා හොඳ පුරවැසියෝ වෙති. next one. ඊළඟ එක. මම හොඳ පුරවැසියෙක් වුණා. ඉක්මනටම කරන්න බලන්න. මම හොඳ පුරවැසියෙක් වුණා. මම හොඳ පුරවැසියෙක් වුණා. මම හොඳ පුරවැසියෙක් වුණා. I became good citizen. I became a good citizen. පොඩ්ඩක් ඉන්න. අපි be verb එකෙන් විතරක් ගමු. දැන් ඔය become කියන එකෙන් ගන්න පුළුවන් became කියලා. හරි? අපි එතෙන්ට යන්න කලින් be verb එකෙන් අරන් යමු මේක සරල විදියට. Yes sir. Hari sir. Right. Can you read out? කියන්න. I was a good citizen. I was a good citizen. I was a good citizen. මම හොඳ පුරවැසියෙක් වුණා. අපි අර became කියලා ගත්තොත් මම හොඳ පුරවැසියෙක් බවට පත් වුණා කියන අදහස එනවා. ඒකත් මේ අදහසම එනවා. නමුත් අපි be verb එකෙන් යන නිසා was කියන එක ගත්තා. I was a good citizen. You can take down. මට ഘോഷාවක් ඇහෙනවා. ඒක තැනක තද උලඟ වගේ එහෙම තියෙන තැනක ඉන්නවද? නෑ sir. right. Next one. මේකත් ඉක්මනටම හදන්න. ඔහු හොඳ පුරවැසියෙක් වුණා. ඒකම කතාවට යන නිසා අපි මේ ඉක්මනට යන්නේ. ඔහු හොඳ පුරවැසියෙක් වුණා. මේකට තත්පර 10ක් 15කුත් ඇති. ඔහු හොඳ පුරවැසියෙක් වුණා. මේ සියල්ලටම අපි උදව් කරගන්නේ අර අපි අන්තිමට ගත්ත වගුව. ලොකුවේ ඔක පෙන්නමකෝ. Hari sir. Right. Can you read out your answer? Yes. He was a good citizen. A good citizen. He was a good citizen. You can take down. ඔය යාළුවොත් එක්ක කතා කරනකොට එහෙම පාවිච්චි කරන වචන ගැන සැලකිලිමත් වෙන්න. ඇහෙනවා හැමෝටම හොඳේ. Let's go to the next. Yes. එයාලා හොඳ පුරවැසියෝ වුණා. කරන්න ඉක්මනට. එයාලා හොඳ පුරවැසියෝ වුණා. එයාලා හොඳ පුරවැසියෝ වුණා. මේකත් අර ඉස්සෙල්ලා විදියටම යන නිසා ලේසි.
Are you finished? Yes, Yes. sir. Can you read Yes, out? sir. Yes. Yes, sir. Kian? Yes, sir. They were good citizens. Yes, sir. Yes, read out. They were They were good They citizens. were good citizens. Yes, that is correct. They were good citizens. They were good citizens. එයාලා හොඳ පුරවැසියෝ වුණා. අපි මේ කතා කරන භාෂාවෙන් ගන්නේ නැත්තම් සිංහල ව්‍යාකරණයත් එක්ක පටලව ගන්න නිසා. They were good citizens. එයාලා හොඳ පුරවැසියෝ වුණා. Right. I think you have taken down. ලියා ගන්න ඇති. Let's go to next. Okay, sir. Yes. Right. This one. මම හොඳ පුරවැසියෙක් වෙන්නම්. ඉක්මනටම කරන්න. මම හොඳ පුරවැසියෙක් වෙන්නම්. මම හොඳ පුරවැසියෙක් වෙන්න අපි ටේබල් එකකින් හොයා ගන්න ඕන. වගුවෙන් හොයා ගන්න ඕන. ඉස්සෙල්ලා ඉන්නම් කියන එක හොයා ගන්න. දැන් වෙන්නම් කියන එක හොයා ගන්න. I will be a good citizen. Yes, same sentence, same pattern. I will be a good citizen. I will be a good citizen. Take down. I will be a good citizen. Hari sir. Right. Next one. Right. මේකත් කරන්න. ඔහු හොඳ පුරවැසියෙක් වේවි. ඔහු හොඳ පුරවැසියෙක් වේවි. දැන් මේ be verb එකේ හැදෙන sentences ටික යන්නේ එකම රටාවකට යන්නේ. ඔහු හොඳ පුරවැසියෙක් වේවි. ඔහු හොඳ පුරවැසියෙක් වේවි කියන ආඛ්‍යාත ගන්න ඕන වගුවෙන්. Are you finished? Yes. Others? අනිත් අය? Alright, read Yes, out. කියවන්න. He will be a good citizen. Yes, very good. He will be a good citizen. Very good. He will be a good citizen. Take down. ලියාගන්න. He will be a good citizen. Next one. මේකත් කරන්න ඉක්මනට. එයාලා හොඳ පුරවැසියෝ වේවි. එයාලා හොඳ පුරවැසියෝ වේවි. ඉක්මනට කරන්න බලන්න. දැන් කාට හරි මේ පාඩම් අතපසුවීමක් වෙනවා නම් අපි මේකේ රෙකෝඩින් එක දානවා YouTube channel එකේ. පිරිවෙන education කියන YouTube channel එකේ බලන්න පුළුවන්. එයාලා හොඳ Sir, YouTube පුරවැසියෝ channel වේවි. මොකද sir? ඔව්. Channel එක මොකද්ද sir? YouTube channel එක? ඔව් මම කියන්න දැන් මේ පාඩමෙන් පස්සේ කියන්නම් ආ. Yes, sir. Right. Can you read out the sentence? කියවන්න බලන්න. Correct. They will be good citizens. Yes, they will be good citizens. බලන්න. They will be good citizens. එයාලා හොඳ පුරවැසියෝ වේවි. Hari sir. Right. Next one. මෙන්න මේක ටිකක් කල්පනාවෙන් කරන්න ඕන. මේ වගේ එකක් මම එදා කියලා දුන්නා. ඔහු පන්ති කාමරයේ ඉඳලා තියෙනවා. මම ආපහු මතක් කරන්නම්. හරිද? දැන් මේ වගේ එකක් පොඩ්ඩක් මයික් මියුට් කරගන්න. ඕෂා වෙන නිසා. right. මේ වගේ එකක් කරද්දී ඉඳලා තියෙනවා. ඉඳලා ආඛ්‍යාතයේ වචන දෙකක් තියෙනවා. එකක් ඉඳලා අනිත් එක තියෙනවා. එතකොට අපි බලනවා මෙන්න මේ ඉඳලා කියලා කියන්න ඉංග්‍රීසියෙන් ගන්න වචනේ. මම මේක පළවෙනි එකට උදව්වක් කරනවා මේ එකකට. right? එතකොට දැන් වගුව බලලා මට කියන්න be verb එකකින්. හරිද? be verb එකකින් ඉඳලා කියන වචනේ මොකක්ද?
being been අකුරුත් කියන්න බලන්න. BEEN Yes, very good. B double E N. ඒ කියන්නේ be කියන verb එකේ past participle එක been. ඉඳලා කියන been. Right. have කියන verb එකකින් තියෙනවා කියන්න එන වචන දෙක මට කියන්න. have කියන verb එකකින් have කියන ක්‍රියාපද තියෙනවා කියලා කියන්න එන වචන දෙකක් තියෙනවා. ඒ දෙක කියන්න. කියන්න. වගු බලලා කියන්න. ඔව්. has have has have කියන දෙක. මේ දෙකෙන් ඒක වචනත් එක්ක has බහු වචනත් එක්ක have. දැන් මෙතන තියෙන්නේ ඔහු කියලා. ඔහු කියන එක ඒක වචනද බහු වචනද? ඒක වචන ඒක වචන. එහෙමනම් අපි has කියන එක තමයි මෙතෙන්ට ගන්න. ඔන්න දැන් ආඛ්‍යාතය හැදෙන වචන ටික හොයාගත්තා. ආඛ්‍යාතය හැදෙන වචන ටික හොයාගත්තා. මොනවද? been කියන එකයි has කියන එක. හැබැයි ඉංග්‍රීසි වල සිංහල වලට වඩා මේකේ තියෙන වෙනස තමයි දැන් ඉඳලා තියෙනවා කියන been has කියලා කියන්නේ අපි මේ පස්සේ මේ අග ඉඳන් වලට තමයි එන්නේ කියන්නේ has been ආයතර එන්නේ කොහමද? ඔහු he been has නෙවෙයි has been පන්ති කාමරයේ කියන්නේ in the classroom. මේ බලන්න ඒ වාක්‍යය මම පෙන්නන්නම්. right එන විදිහ බලන්න. දැන් ඔන්න තියෙනවා කියන්න අපි has කියන එක හොයාගත්තා. මොකද ඔහු ඒක වචන නිසා. ඉඳලා කියන්න been b double e n. ආයතකොට been has නෙවෙයි has been. දැන් සිංහල ක්‍රමයට නෙවෙයි අග ඉඳලා මුලට තමයි ගන්න. has been. එතකොට he has been in the classroom. මෙන්න වාක්‍යය. he has been in the class. එතකොට has බලන්න been ඉඳලා. right මම මෙතන පෙන්නන්නම් ඇඳලා. එන has කියන්නේ තියෙනවා. been කියන්නේ ඉඳලා. එනවාද දැන් ඉඳලා කියන එක been කියන එක පස්සේ යෙදිලා ඉංග්‍රීසි එකේ නේ. එතකොට දැන් මෙතන තියෙනවා කියන එක has කියන එක ඉංග්‍රීසි එකේ මුලට ඇවිල්ලා මේ දෙක මාරු වෙනවා. ඒක තමයි මේ ආඛ්‍යාත හැදෙන විදිය. right ඕක ලියා ගන්න. ඊට පස්සේ අනිත් ඒවා අපි තනියෙන් කරමු. ඔව් පන්ති කාමරේ ඉඳලා තියෙනවා. යා ඉඳලා තියෙනවා. he has been in the classroom. take down. ලියා ගන්න. ඔව් පන්ති කාමරේ he has been in the classroom. දැන් මේ වාක්‍ය රටා මේ විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් විභාගයට. right did you take note? යාගත්තද? Yes, sir. right let's go to the next. මේක කරන්න බලන්න ඉක්මනට මොනද මම උදව් කරන්නේ. එයාලා පන්ති කාමරේ ඉඳලා තියෙනවා. තත්පර 30කින් විතර කරන්න බලන්න. එයාලා පන්ති කාමරේ ඉඳලා තියෙනවා. එයාලා කියන එකට වචනේ ගන්න. ඒක වචනද බහ වචනද කියලා බලන්න. තියෙනවා කියන එකට have verb එකකින් එක ගන්න. ඉඳලා කියන එකට ගන්න වචනේ. ඒ ටික අරගෙන වාක්‍ය හදා ගන්න පුළුවන්. They have been in the classroom. හැමෝම ඉවරද? Yes. right can you read out? කියවන්න බලන්න. They have been. they They have been in the classroom. They have they, been in the they classroom. have been b double e n ඉඳලානේ. they have been in the classroom. they have been in the classroom. yes take down. yeah they have been in the classroom.
they have been in the classroom. එයාලා පන්ති කාමරේ ඉඳලා තියෙනවා. හරි සර්. Right. Next one. Right. අපි මෙහෙම කරමු. Now it is 10 past 10 10 විතර වෙන්න ගිහින් තියෙන නිසා දැන් මෙතන ඉඳලා අපි මේ තියෙනවා කියන අදහස තමයි ගන්න හදන්නේ. ඒත් මේකෙත් මේ විදිහටම වාක්‍ය සෙට් එකක් යනවා. අපි එතකොට දැන් මෙතන අමතක නොවන තැනක තමයි අවසන් කරලා තියෙන්නේ. යාලා පන්ති කාමරේ ඉඳලා තියෙනවා. right? දැන් මෙතනින් පස්සේ අපිට යන්න තව තියෙන. එතකොට දැන් මෙතන වෙලා අපි වෙනවා ඉන්නවා කියන එකෙන් ගත්තා. ඒ විතරකුත් නෙමෙයි මෙන්න පණ නැති ඒවා. එතකොටත් B verb එක පාවිච්චි වෙනවා. සල්ලි කබඩ් එකේ තියෙනවා. right? සල්ලි කබඩ් එකේ තිබිලා තියෙනවා. ඒට රැස්වීමක් තියේවි. ඔයගේ මේ අයිතිය හඟවන පදේ ඒ ආකාරයට අපිට ඉස්සරහට යන්න පුළුවන්. ඒ ටික මම today is Wednesday අද බදාදා Saturday I hope to discuss these sentences. මේකේ තව අපිට මේ වගේ ගොඩක් ඉස්සරහට කතා කරන්න තියෙනවා. මේ දවස්වල මම සටහන් Word letter. right? මේ දවස්වල මම සටහන් එවන්නේ නැත්තේ අපි activities යන නිසා. ආයෙ මට සටහනක් එවන්න තියෙන්නේ මේ යන activities ටික ඉවරුනාට පස්සේ. හරි මේකෙන් තව යනවා එහාට මේ තව තියෙනවා. මේ ඔක්කොම ටික අපි කරන්න ඕන. හරි දවස් කිහිපයක් යයි. ඒ දවස් කිහිපෙන් පස්සේ තමයි අපි ආපහු සටහනකට යන්නේ අලුත් පාඩමකට යන්නේ. මේ දවස්වල මම සටහන් එවන්නේ නැත්තේ මෙතන අපිට කරන්න තව වැඩ තියෙන නිසා පුළුවන් තරම් නිකන් ඉන්නේ නැතුව අනිවාර්යයෙන්ම ඔය තියෙන පාඩම් ටික හොඳට බලන්න. මම දෙන වාක්‍ය විතරක් නෙවෙයි තව ඕනතරම් වාක්‍ය හදන්න පුළුවන්. ඕනතරම් වාක්‍ය හදන්න පුළුවන් අනිවාර්යයෙන්ම ඒවා හදලා පුරුදු වෙලා ඉන්න ඊගා දවසකට. right? Now you can ask any questions if you have මොන හරි ප්‍රශ්න තියෙනවා නම් දැන් අහන්න පුළුවන්. මගෙන් ඇහුවා අර YouTube channel එක ගැන. ඒකේ ඔව් group එකට add වෙන්න කොහොමද ඔගේ? group එකට මේ add පන්ති මේ group එකට add වෙන්න මම phone numbers දීලා තියෙනවා. ඔය හැමදාම එක පටන් ගන්නකොට ස්ක්‍රීන් එකේ යන්නේ මගේ phone numbers අන්න ඒවට මට WhatsApp අංකේ SMS කරන්නකෝ. හරි මෙන්න මම මෙතනක් දෙන්නම්. 071 55යි 25යි 155. එහෙම නැත්නම් 0775යි 886යි 406. right? 071යි 55යි 25යි 155 0775යි 886යි 406. ඔය අංක දෙකෙන් එකකට මට ෆෝන් එකට SMS එකක් එනවා. normal text message එකක් එවන්න WhatsApp number එකයි නමයි දාන්න. හරි එතකොට මට කෝල් එකක් දෙන්නකෝ. දැන් ඔය ඇඩ් වෙන්න ඕනේ කට්ටිය දැන් මේ ක්ලාස් එකේ ඉවරනාට පස්සේ මට මේ නම්බර්ස් දෙකකට කෝල් එකක් දෙන්නකෝ. එතකොට මම ඇඩ් කරන්නම්. අනිවාර්යෙන් group එකට ඇඩ් වෙලා ඉන්න. මොකද අපි පාඩම් සටහන් දාන්නේ group එකට. Sir YouTube channel එක කියන්නකෝ. YouTube channel එකේ නම තියෙන්නේ මෙහෙම. පිරිවෙන education. මේකේ අපි ඉස්සරහට තව ඒ වගේ වැදගත් කරුණු දාන්න බලාපොරොත්තු වෙනවා. දැනට මම ඉංග්‍රීසි විතරයි දාන්නේ. පිරිවෙන education. මේක සිංහලෙන් පිරිවෙන් අධ්‍යාපනය කියලා සර්ච් කරලා පෙන්නනවා. මේක තමයි අපේ වීඩියෝස් ටික යන්නේ. මේක YouTube. සර් මේ පොඩි ප්‍රශ්නයක් තියෙන අහන්නද? ඔව් අහන්න. සර් දැන් අර මේ ඔහු හොඳ පුරවැසියෙක් වුණා කියන එකට ඔව්. දැන් එතන අපි he was a good citizen කිව්වොත් අපිට ඒක අර්ථ දැක්වෙන්නේ he was. ඒ කියන්නේ එයා වෙලා ඉවරයි. ඒ කියන්නේ දැන් මේ වර්තමාන කාලයේදී එයා හොඳ පුරවැසියෙක්ද කියලා අපිට මේ ඒ he was a good citizen කියන එකෙන් කියන්න බෑ. අපි සිංහල මේ වාක්‍ය කියවුවාම අපිට ඇඟෙන්නේ එයා වර්තමාන කාලයේත් මේ හොඳ පුරවැසියෙක් කියලා. එතකොට ඒකට අපිට කියන්න බැරිද he became a good citizen? ඔව් ඒක තමයි. ඔක හරි. මම ඒක අර ඉස්ලාවේ ඔය දෙවිදියටම කියන්න පුළුවන්. ඒ අදහසත් එනවා. මෙන්න බොහොම ස්තුතියි. right. එතකොට බලන්න ඒ තේරුම එනවා. ඒක එතෙන්ට යන්නේ නැත්තේ අර මම පහුගිය දවසක කරා ඒ වෙලාවේ හිටියක් දන්නේ action verbs non action verbs කියලා ක්‍රියාපද මම වර්ග දෙකකට බෙදුවා. action verbs
non action verbs කියලා ක්‍රියාපද ආකාර දෙකකට බෙදුවා. එතකොට දැන් මෙන්න මේ non action verbs වලට තමයි හරි be කියන ක්‍රියාපදයයි have කියන ක්‍රියාපදයයි දෙකම අයිති වෙන්නේ. ඒතර මේ මුල් ටිකේ අපි සාකච්ඡා කරන්නේ මෙන්න මේ දෙකෙන් තාම අපි action verbs වලට ගියේ නැහැ. become කියන එක එන්නේ action verbs වලට. එතනදිත් ඔය කියන දේ අපිට ඒ අදහස ගන්න පුළුවන් became. එතකොට became කියන එක කිව්වොත් අනිවාර්යයෙන්ම එයා ඊට කලින් හොඳ පුද්ගලයෙක් නෙවෙයි නොහොඳ පුරවැසියෙක් විදියට ඉඳලා හොඳ පුරවැසියෙක් බවට පරිවර්තනය වුණා. become කියන්නේ එක තත්ත්වයක ඉඳලා තවත් තත්ත්වයකටපත් වෙනවා. බවටපත් වෙනවා. පරිවර්තනය වීමක් වෙනවා. එතකොට he was a good citizen කියන verse කියන එකෙන් ගත්තොත් එහෙම පරිවර්තනය වීමක් ගැන නෙවෙයි කියන්නේ අතීතයේ ඔහු හිටපු තත්ත්වය. එතකොට අපි ඒ අදහස ගත යුතු අවස්ථාව අනුව තමයි ওই දෙකින් ගැලපෙන verb එක තෝරගන්න වෙන්නේ. දැන් අපි එතකොට දැන් එයා ඊට කලින් නරක කෙනෙක් වෙලා හිටියද කොහොමද මොනවද කියන අපි කියනවා එයා හොඳ කෙනෙක්. අපි හිතමුකෝ දැන් කෙනෙක් ඉඳලා මිය යනවා. එතකොට දැන් එයා නැහැ. he was a good citizen. එයා හොඳ පුරවැසියෙක් වෙලා හිටියේ. එතකොට ඒ අතීතයේ එයා එක කාලයක නරක වෙලා හිටියද තව කාලයක හොඳට හිටියද එහෙම කියවෙන්නේ නැහැ. but if we say he became a good citizen, ඒකේ අදහස එයා හොඳ පුරවැසියෙක් බවට පත් වුණා. එහෙම බවට පත් වෙන්න කලින් එහෙම නැහැ. එතකොට එහෙම නොවු අතීතයකුත් තියෙනවා. ඒකයි වෙනස. අපි non action verbs වලදී මේවා ගන්නවා මේ හැම verb එකක්ම අපි ওই විදිහට පාවිච්චි කරලා පෙන්නනවා. did you understand? තේරුණාද? Oh, sir. Thank you. Sir, today I learned something new. Right. Welcome. මම මේ group එකට දාලා තියෙනවා. බලන්න මේ group එකට මේ chat එකට දාලා තියෙනවා phone numbers දෙකම. මේ add වෙන්න ඕනි කවුරු හරි ඉන්නවා නම් දැන් මම board එකේ ලිව්වා. මේ වෙලාවේ මේ අංක ලියා ගන්න. 0.155 155 775යි 886යි 406යි. right? මේ අංක දෙකෙන් එකකට මට කතා කරන්න දැන් ක්ලාස් එක ඉවර වෙච්ච ගමන්. එහෙම නැත්නම් කතා කරන්න හිට උනත් කමන්නේ. සමහර වෙලාවට ෆෝන් එක බිසි වුණොත් එහෙම මැසේජ් එකක් හරි දාලා තියන්න. එතකොට මැසේජ් එක දානවනම් මෙහෙම මට එවන්න. පිරිවෙන් ක්ලාස් එකට ඇඩ් කරන්න කියලා මැසේජ් එක එවන්න. පිරිවෙන් ක්ලාස් එකට ඇඩ් කරන්න කියලා WhatsApp නම්බර් එක එවන්න. හරි මොකද මේ පිරිවෙන් නොවන වෙන වැඩිහිටියන්ගේ ක්ලාස් එකක් වෙනම තියෙනවා අපේ. එතකොට මට තෝරගන්න බැරි වෙනවා කොයි එකටද කියලා. ඒ නිසා ඔබ වහන්සේලා අපේ දරුවෝ වෙන්න ඕන මේ නොමිලේ උගන්වන පන්තිය. පිරිවෙන් සිසුන්ට පාසල් අපි මේ පන්තිය නොමිලේ කරන්නේ. ඒතර ඔබ මේකට ඇඩ් වෙන්න නම් මට මැසේජ් එකක් එවන්න. මාව පිරිවෙන් ක්ලාස් එකට ඇඩ් කරන්න කියලා WhatsApp පන්තියක් දෙන්න. එහෙම නැත්නම් මට කෝල් එකක් දෙන්න. right. Then shall we stop for today? අපි නවතිමු දෙනගදට. Yes, sir. Right. Thank you very much for your participation. We'll meet again next Saturday at 9 PM. අපි යන ලබන සෙනසුරාදා 9ට හම්බෙන්නේ. May the Triple J bless you. Goodbye. Derwan Saranai. Thank you very much for your participation. Sir, may the Triple J bless you. Derwan Saranai. Good night.